හරි. පුතේ දෙවෙනි පාඩමේ ටියුට් එක දීලා තියෙන්නේ. හරි. දෙවෙනි පාඩමේ ටියුට් එක දීලා තියෙන්නේ. එතකොට මේ පාඩමේ මාතෘකාව දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ හා පරමාදර්ශී ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ විශිෂ්ට චරිත ලක්ෂණ කියන පාඩම. ඒ කියන්නේ දෙවෙනි පාඩම. හරි. එතකොට මේ දෙවෙනි පාඩම කොටස් දෙකකට කඩලා තියෙනවා. දෙකකට කඩලා තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගුණ හා විශිෂ්ට චරිත ලක්ෂණ කියලා එක කොටසකට කඩලා තියෙනවා. එතකොට ඒ කොටසේ සාකච්ඡා කරනවා නවරහාදී බුදු ගුණ සහ මහා කරුණාව, මහා ප්‍රඥාව, ආදර්ශමත් නායකත්වය, විශිෂ්ට ශාස්ත්‍රවලතාදී ගුණය, පත්මාකාර ජීවිතය, නිදහස් චින්තනය හා ආගමික සානුශීලී බව, බුදුරජාණන් වහන්සේ පිළිබඳ සමකාලීන හා නූතන ඇගයීම් කියන මේ මාතෘකා කීපයක් කොටසෙන් සාකච්ඡා වෙනවා. හරි. දැන් මම මේ පාඩම උගන්වන්නේ කොටස් 3කට මම කඩලා උගන්වනවා. දෙවෙනි පාඩම. හරි. දෙවෙනි පාඩම මම කොටස් 3කට කඩනවා. එතකොට අපිට වැඩේ ලේසියි. හරි. හරි. එහෙනකොට මේ කොටස් 3කට කැඩෙනවා. එකක් තමයි මේ අර අතන ඉස්කෝලේ පොතේ තියෙන විදිහට බුදුන් වහන්සේගේ විශේෂ ගුණ හා විශිෂ්ට චරිත ලක්ෂණ කියන කොටසේ ඔයාලට පේනවා අන්තිම මාතෘකාවක් තියෙන බුදුන් වහන්සේ පිළිබඳ සමකාලීන හා නූතන ඇගීම් කියන එක. මම ඒක ඔයාලට වෙනම කොටසක් විදිහට සාකච්ඡා කරන එක වෙනම මාතෘකාවක් විදිහට මම අර ගන්නවා. මොකද ඒ ආශ්‍රයෙන් විභාගයේදී ප්‍රශ්න ප්‍රමාණයක් ඇහෙන නිසා. හරි. ඒ නිසා අපි ඒකට පොඩ්ඩක් ඒකට අවධානය දෙමු. හරි. එතකොට එහෙනම් කොටස් 3කට මේ පාඩම අපි කඩනවා. දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙන කොටස් 2යි. හරි. එතකොට අපි මේක කොටස් 3කට විදිහට කැඩුවට පස්සේ ලොකු වැඩක් අපිට ඉක්මනින් කරගන්න පුළුවන්. හරි. එතකොට අර පළවෙනි කොටසේ විදිහට හරි. පළවෙනි කොටසේ විදිහට ප්‍රශ්න 44ක් තියෙනවා සාකච්ඡා කරන්න. හරි. අපි බලමු එක අද ඉවර කරගන්න පුළුවන් වුණොත් ගොඩක් හොඳයි. හරි. ඔයාලට සාමාන්‍යයෙන් උදේ අමතර මුකුත් පන්ති නැතුව ඇතිනේ නේ? උදේ අමතර පන්ති මුකුත් නැතුව ඇතිනේ. අපි බලමු 10 11 12 වෙනකන්වත් පන්ති කරගෙන යන්න උත්සාහ කරමු. එතකොට අපිට පළවෙනි කොටසට අදාළව ප්‍රශ්න ටික සෙට් එක ඉවර කරගන්න පුළුවන්. හරි? මොකද ටට්ටක් ගාලා මේ ටික ඉවර කරගත්තොත් අපි ගොඩ. හරි? හරි. එහෙම ප්‍රශ්නයක් නැහැනේ 10 11 12 බලමු මේ මටත් අසනේ පැවැත්මක් ඉන්නේ. මාත් කියෙව්වට මේ බලමු අපි මොකක් හරි කරමු. හරි? හරි. අපි බලමු ප්‍රශ්න 20ක් හෝ සාකච්ඡා බලමු. අසනේ පැවැත්ම ඉන්න බෑ අමාරුයි. බලමු මොකක් හරි කරමු. හරි. පුතේ ගන්න පළවෙනි ප්‍රශ්නේ ගන්න. පළවෙනි ප්‍රශ්නේ ගන්න. සාකච්ඡා කරගෙන යමු දැන්. ටියුට් එක සාකච්ඡා කරගෙන යමු. ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු. මාතෘකාව තමයි අපි දැන් සාකච්ඡා කරන එකේ අද මාතෘකාව තමයි බුදුන් වහන්සේගේ සුවිශේෂී ගුණ හා විශිෂ්ට චරිත ලක්ෂණ කියන කොටස. එකෙන් ප්‍රශ්න 44ක් තියෙනවා ඔයාලට දීලා. මේ ප්‍රශ්න 44 සාකච්ඡා කරගෙන යමු. හරි. දැනට කරපු පාඩම් ඔක්කොම ටික BCX group එකේ පිළිවෙලට දාන්න පුළුවන්ද? ඇඩ්මින් ලගෙන් ඉල්ලගන්න. හරි. නැත්නම් YouTube එකේ තියෙන වීඩියෝස් ටික. හරි. අපි එමු ටියුට් එකට. පුතේ පළවෙනි ප්‍රශ්නය අහනවා. බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදුගුණ ලියා දක්වන්න. නවරහාදී බුදුගුණ. නවරහාදී කියනකොට දැන් බුදුගුණ ධම් ගුණ සහ සංඝ ගුණ. හරි. තෙරුවන් ගුණ 24යි. එතනින් බුදු ගුණ 9යි. ධම් ගුණ 6යි. ආයමත් සංඝ ගුණ 9යි. හරි. දැන් ඕක සමහරවකින් අහුවොත් එimhe එක එක ගණන් කියනවා. හරි. ඒ හින්දා මම ඕක කියලා දැන්. හරි. එතකොට බුදු ගුණ යටතේ ගුණ 9ක් තියෙනවා. දහම් ගුණ යටතේ ගුණ 6ක් තියෙනවා. සංඝ ගුණ යටතේ ගුණ 9ක් නැවත හම්බ වෙනවා. එතකොට ඔක්කොම 24යි. හරි. එතකොට අපි අද සාකච්ඡා කරන මාතෘකාව තමයි බුදු ගුණ. හරි. බුදු ගුණ කියන මාතෘකාව. එතකොට මේකේ ගුණ ටික අපි ලියාගෙන යමු. හරි.
අපෙන් ප්‍රශ්නේ අහන්නේ වහන්සේගේ නවාරාදී බුදු ගුණ ලියා දක්වන්න කියලා. එතකොට අපිට ගුණ 9 විතරක් ලියුවහම වැඩේ සම්පූර්ණයි. අනවශ්‍ය දේවල් අපෙන් අහන්නේ නැහනේ. අපෙන් අහන්නේ බුදු ගුණ 9 විතරයි ලියන්න කියන. එතකොට අපි ඒකට හුරු වෙමු. විභාගෙදිත් එහෙමයි. ඔයාලාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් බුදු ගුණ 9න් 3ක් ලියන්න කියලා. ඔයාලා ලියන්න ඕනේ 3ක් විතරයි. හරි? බුදු ගුණ 9ක් තිබ්බ පරිවලට 9ක් ලියන්න එපා. ලකුණු 9ක් හම්බ වෙන්නේ නැහැ. හරි? ඒක නිසා ඒක අවබෝධ කරගන්න මම ඉදිරියේදී පේපරේ පිළිබඳව ලොකු පුළුල් දැනුමක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න වෙනම අරගෙන. හරි? හරි. ලියන්න පුතා බුදු ගුණ ටික ලියාගෙන යන්න. හරි? අරහං බුදු ගුණ ටික ලියාගෙන යන්න පල්ලෙහාට හෝ එහෙම නැත්නම් පේලි දෙකකට හෝ තුනකට ලියාගෙන යනවා නම් ගොඩක් හොඳයි. පේලි තුනකට වගේ ලියාගෙන යන්න. පේලි තුනකට වගේ ලියාගෙන ඒක ලේසි පැහැදිලි. අරහං සම්මා සම්බුද්ධ ඊළඟට විචාචරණ සම්පන්න ඊළඟට හතරවෙනි එක සුගත පහ ලෝකවිදු 6 අනුත්තර පුරිස ධම්මසාරති අනුත්තර පුරිස ධම්මසාරති 7 සත්තා දේව මනුස්සානං 8 බුද්ධෝ 9 භගව අරහං සම්මා සම්බුද්ධෝ ඉච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවති. හරි? එතකොට මේ 9 විතරක් ලිව්වහම වැඩේ කම්ප්ලීට්. හරි? right. ඊළඟේ උන් අපේ දැන් අහනවා දැන් ප්‍රශ්නය අහනවා අරහං බුදු ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න කියලා අහනවා. දැන් උන් අපෙන් අහනවා අරහං බුදු ගුණයේ අර්ථය මේ විභාගයේදී අහන කෙටි ප්‍රශ්න ඔය දීලා තියෙනවා. හරි? විභාගයේදී ඔය වගේ ප්‍රශ්න අහනවා. හරි? ඉඳ හොඳට අවබෝධයෙන් වැඩේ කරගෙන යමු. ලියන්න අරහං බුදු ගුණය කියලා ඒකේ යටතේ ලියන්න අරහං බුදු ගුණයේ අර්ථය. අරහං බුදු ගුණයේ අර්ථය ලියන්න. ලියන්න මේ විදිහට සියලු කෙලෙසුන් දුරු කළද කියනකොට ලියා ගන්න පුළුවන්. සියලු කෙලෙසුන් දුරු කළද සංසාර චක්‍රය සිඳදමු හේින්ද ටටක් ගාලා ලියාගෙන යමු. සංසාර චක්‍රය සිඳදමු හේින්ද සියලු ලෝවැසියන්ගේ පූජාවට සුදුසු වන හේින්ද රහසින්වත් පව් නොකරන හේින්ද අරහං නම් වනසේක
අරහන් නම් වනසේක. කෙලෙසුන් කෙරෙන් දුරු කළ හේින්ද රහසින් පවු නොකළ හේින්ද සංසාර චක්‍රයේ සිඳ දැමූ හේින්ද සියලු පූජාවන්ට සුදුසු වන හේින්ද අරහං නම් වනසේක. හරි. ඊළඟට පුතේ ඊළඟ ප්‍රශ්නය අහනවා. තුන්වෙනි ප්‍රශ්නය සම්මා සම්බුද්ධ ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න කියලා කියනවා. හරි. සම්මා සම්බුද්ධ ගුණයේ අර්ථය කෙටියෙන් ලියන්න කියලා කියනවා. සාමාන්‍ය මේ වගේ ප්‍රශ්න ලකුණක් දෙකක් හම්බ වෙනවා. හරියට ලියාගත්තොත්. හරි. මේමු සම්මා සම්බුද්ධ කියලා ලියුවා. ඒකේ අර්ථය ලියන්න. අර්ථය ලියන්න. තමන් වහන්සේගේ නුවණින්ම චතුරාර්ය සත්‍ය මනාව වදාළහි සම්මා සම්බුද්ධ වන සේක. තමන් වහන්සේගේ නුවණින්ම චතුරාර්ය සත්‍ය මනාව වදාළහි සම්මා සම්බුද්ධ වන සේක. හරි. හතරවෙනි ප්‍රශ්නය රටක් ගාලා ලියාගෙන යමු. හතරවෙනි ප්‍රශ්නය විචාචරණ සම්පන්න බුදු ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න කියලා කියනවා. හරි. විචාචරණ සම්පන්න ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න කියලා කියනවා. ලියමු පුතේ ඒකේ අර්ථය ලියමු. විශේෂ ඥාන අටකින්ද දැන් විශේෂ ඥාන අටක් කියලා කියන්නේ අෂ්ට විද්‍යා ඥාන. අපිට අෂ්ට විද්‍යා ඥාන පිළිබඳව ලියන්න තියෙනවා. ඒක නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. හරි. ලියාගෙන යමු. විශේෂ ඥාන අටකින්ද චරණ ධර්ම 15කින්ද සමන්විත වන හේ විචාචරණ සම්පන්න වන සේක. විශේෂ ඥාන අටකින්ද චරණ ධර්ම 15කින්ද සමන්විත හේ විචාචරණ සම්පන්න වන සේක. විචාචරණ සම්පන්න වන සේක. ඊළඟට ඊළඟ එක අහනවා. පස්වෙනි ප්‍රශ්නය සුගත බුදු ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න කියනවා. ලියන්න ඒකෙත් ලියන්න. ශෝණ වූ ගමන් ඇති. කුණුවarp ලියන්න එපා. බෝඩ් එක බලන්න. ශෝණ වූ ගමන් ඇති.
ශෝණ වූ ගමන් නැති කියලා කියන්නේ කිසිදු ආකාරයකින් කාටවත් බාධාවක් නොවි සහ සංසුන් ගමනක් තියෙන. හරි සංසුන් ගමනක් තියෙන අර්ථය තමයි මේ ශෝණ වූ කියලා කියන්නේ. හරි ඊළඟ සුගත කියන එක පිළියන තියෙන්නේ ලියන්න. ශෝණ වූ ගමන් ඇති සුන්දර වූ තැනට පැමිණි වදාළ සුන්දර වූ තැනට පැමිණි වදාළ සුන්දර වූ තැනට පැමිණ වදාළ විසුතුරු දේශනා විලාස සහිත විසිතුරු දේශන විලාස සහිත විසිතුරු දේශන විලාස සහිත මධ්‍යම ප්‍රතිපදාවෙන් නිවනට පැමිණ වදාළහි සුගත නම් වනසේක ශෝණ වූ ගමන් ඇති සුන්දර වූ තැනට පැමිණ වදාළ විසුතුරු දේශනා විලාස සහිත මධ්‍යම ප්‍රතිපදාවෙන් නිවනට පැමිණ වදාළ හේයින් සුගත නම් වනසේක. ඊළඟ ප්‍රශ්න බලන්න. ලෝකවිදු බුදුගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න. 6 වෙනි ප්‍රශ්නය අහනවා. ලෝකවිදු බුදුගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න කියනවා. අපි ලියමු. 5 වෙනි ප්‍රශ්නය අහන්නේ ලෝකවිදු බුදුගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න කියනවා. ලියමු. කාම රූප කමාදදා ලියන්න. කාම රූප අරූප යන ත්‍රිවිධ ලෝක පිළිබඳව හා සියලු සංස්කාර හා උපාදානස්කන්ධයන් ගැනත් මනාකොට වදාළ බැවින් ලෝකවිදූ නම් වනසේක. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නය අනුත්තර පුරුෂ ධම්මසාරති බුදුගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න කියන පුතේ. අනුත්තර පුරුෂ ධම්මසාරති බුදුගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න කියනවා. ලියමු. දමනය කිරීමට ඉතා අපහසු
දමනය කිරීමට ඉතා අපහසු තැනැත්තන් හික්මවීමේද දක්ෂ වූ තැනැත්තන් හික්මවීමට දක්ෂ වූ තැනැත්තන් හික්මවීමට දක්ෂ වූ දමනය කිරීමට ඉතා පහසු වූ තැනැත්තන් හික්මවීමේ දක්ෂ වූ බැවින් හික්මවීමේ දක්ෂ වූ බැවින් අනුත්තර පුරුෂ ධම්මසාරථී නම් වනසේක. අනුත්තර පුරුෂ ධම්මසාරථී නම් වනසේක. දමනය කිරීමට ඉතා අපහසු තැනැත්තන් හික්මවීමට දක්ෂ වූ බැවින් අනුත්තර පුරුෂ ධම්මසාරථී නම් වනසේක. ඊළඟට කියනවා 8 වෙනි ප්‍රශ්නේ දෙනවා පුතේ. බුදුන් වහන්සේ දමනය කළ මිනිස් පුරුෂයන් දැන් අර ඉස්සෙල්ල කතා කරපු මාතෘකාවටමයි අනුත්තර පුරුෂ ධම්මසාරථී කියන බුදු ගුණේම කොටසක් විදිහට තමයි මම මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. අනුත්තර පුරුෂ ධම්මසාරථී බුදු ගුණේ කියලා කියන්නේ දමනය කිරීමට හික්මෙච්ච පුද්ගලයන් හික්මවන්න දක්ෂ වුණ නිසා තමයි බුදුන් වහන්සේට අනුත්තර පුරුෂ ධම්මසාරථී කියලා කියන්නේ. එතකොට කාවද দমনය කරන්න බැරි වුණේ කියලායි ප්‍රශ්නේ අහන්නේ. එතකොට මිනිස් පුරුෂයන් හිටියා, අමනුෂ්‍ය පුරුෂයන් හිටියා, තිරිසන්ගත පුරුෂයන් හිටියා. එතනින් අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා. එතනින් ප්‍රශ්නයක් අහනවා. බුදුන් වහන්සේ দমনය කළ මිනිස් පුරුෂයන් ලියන්නලු. බුදුන් වහන්සේ দমনය කරපු මිනිස් පුරුෂයන් එතනින් ප්‍රධාන වශයෙන් කිහිප දෙනෙක් හිටියා. අපි ලියාගමු ඒ කට්ටිය. මිනිස් පුරුෂයන් ලියාගන්න. තුන් බෑ ජටිලයන් මිනිස් පුරුෂයන් ටික ලියාගන්න. තුන් බෑ ජටිලයන් ඊළඟට සච්චක ඊළඟට සෝන දණ්ඩ ඊළඟට අක්කෝසක එතකොට මේ හතර දෙනා තමයි මිනිස් පුරුෂයන් দমনය කිරීමට අපහසු බුදුන් වහන්සේ দমনය කරපු මිනිස් පුරුෂයන් හතර දෙනයි තුන් බෑ ජටිලයන් සච්චක බමුණා සෝන දණ්ඩ බමුණා අක්කෝසක බමුණා. හරි හතරයි. ඊළඟට එන්නේ ඊළඟ ප්‍රශ්නය. බුදුන් වහන්සේ দমনය කළ අමනුෂ්‍ය පුරුෂයන් ලියා දක්වන්න. 10 වෙනි ප්‍රශ්නය අහනවා. 9 වෙනි ප්‍රශ්නය අහනවා. බුදුන් වහන්සේ দমনය කළ අමනුෂ්‍ය පුරුෂයන් ලියා දක්වන්න. ලියමු පුතේ අමනුෂ්‍ය පුරුෂයන්. ආලවක දෙවනි කෙනා සුචිරෝම තුන්වෙනි කෙනා කරරෝම මහ ප්‍රාණ කයන් කරරෝම ආලවක සුචිරෝම කරරෝම හරි
ඊළඟට 10 වෙනි එක පුතේ බුදුන් වහන්සේ দমনය කළ තිරිසන්ගත පුරුෂයන් ලියා දක්වන්නලු. බුදුන් වහන්සේ দমনය කරපු තිරිසන්ගත පුරුෂයන් ලියා දක්වන්නලු. අපි ලියමු තිරිසන්ගත පුරුෂයන් ටික ලියමු. නාලාගිරි 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 අග්නිසික 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 මහ ප්‍රාණ කයන්න අග්නිසික මදුසික 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 අපලා ලන නාගරාජ කියන්න මේ විදිහට අපලා ලන අපලා ලන අපලා ලන නාගරාජ අපලාල නාගරාජ අපලාල නාගරාජ අපලාල නාගරාජ තර මාත් ඉඳලා නේද ඈ මදුසේක මමත් ඉඳලා කිව්වා එතන එකක් මරු වැඩේ බං හරි ඊළඟට 11 වෙනි ප්‍රශ්නය අහනවා 11 වෙනි ප්‍රශ්නය සත්තා දේව මනුස්සානං බුදු ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න. සත්තා දේව මනුස්සානං බුදු ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න. අපි දැන් ලියමු. සත්තා දේව මනුස්සානං බුදු ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න. ලෙව්ව මාතෘකාව සත්තා දේව මනුස්සානං දැන් ලියමු මේකේ අර්ථය. සියලු දෙවි සියලු දෙවි සියලු දෙවි කමාවක් මිනිසුන්ට සියලු දෙවි කමාවක් මිනිසුන්ට අනුශාසනා කිරීමට සුදුසු වනහි අනුශාසනා කිරීමට සුදුසු වනහි සත්තා දේව මනුස්සානං නම් වනසේ සියලු දෙවි මිනිසුන්ට අනුශාසනා කිරීමට සුදුසු වනහි සත්තා දේව මනුස්සානං නම් වනසේ ඊළඟට 12 වෙනි එක 12 වෙනි ප්‍රශ්නය අහනවා පුතේ. බුද්ධෝ බුදු ගුණයේ අර්ථය කෙටියෙන් ලියන්නලු. බුද්ධෝ බුදු ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්නලු. අපි ලියමු. චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අපි මේ දැන් ලියන්නේ 12 වෙනි ප්‍රශ්නය. චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය තමන්ම අවබෝධ කොට තමන්ම අවබෝධ කොට තමන්ම අවබෝධ කොට ගෙන තමන්ම අවබෝධ කොටගෙන අන්‍යයන් හට අන්‍යයන් හට අන්‍යයන් හට අන්‍යයන් හට අවබෝධ කර වදාළහි අවබෝධ කොට වදාළහි අවබෝධ කොට වදාළහි බුද්ධ නම් වනසේක බුද්ධ නම් වනසේක
චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන්ම අවබෝධ කොටගෙන අනන්‍යයන් හට අවබෝධ කරවදාළහි බුද්ධ නම් වනසේක. ඊළඟට පුතේ අහනවා 13 වෙනි ප්‍රශ්නේ. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ අහනවා. භගවා බුදු ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්නද? භගවා බුදු ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්නද? අපි ලියමු ඒකේ අර්ථය. භගවා බුදු ගුණයේ අර්ථය කෙටියෙන් ලියා දක්වන්න කියලා ලියනවා. ලියමු. සවැදෑරුම් 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 භාග්‍ය ධර්මයන් සවැදෑරුම් භාග්‍ය ධර්මයන් සවැදෑරුම් භාග්‍ය ධර්මයන් ඇති හේින්ද රාග ද්වේෂ මෝහ රාග ද්වේෂ මෝහ වැනි සියලු කෙලෙස් වැනි සියලු කෙලෙස් මුල් උදුරා දැමූහි භගවා නම් වනසේක. සවැදෑරුම් භාග්‍ය ධර්මයන් ඇති හේින්ද රාග ද්වේෂ මෝහ වැනි සියලු කෙලෙස් මුල් උදුරා දැමූ හේින්ද භගවා නම් වනසේක. හරි. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය අහනවා. 14 වෙනි ප්‍රශ්නය සතර බ්‍රහ්ම විවරණ මොනවාද කියලා අහනවා. සතර බ්‍රහ්ම විවරණ මොනවාද පුතා? සතර බ්‍රහ්ම විවරණ පොඩි එකෙක්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් දැන් ඔබලගෙන් අහන්න. සතර බ්‍රහ්ම විවරණ මොනවාද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ලියන්න ප්‍රශ්නෙට උත්තර ලියන්න. 14 වෙනි ප්‍රශ්නේ අහනවා සතර බ්‍රහ්ම විවරණ මොනවාද කියලා අහනවා. එතකොට උත්තරේ ලියන්න මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය මහා කරුණාව යනු ලියමු පුතේ. මහා කරුණාව යනු ලියන්න. මහා කරුණාව පොඩි ඡේදයක් ලියාගෙන යන්න වෙනවා. ලියාගෙන යමු. මහා කරුණාව සම්මා සම්බුදුවරයන්ට පමණක් ඇතිවන්නකි. මහා කරුණාව සම්මා සම්බුදුවරයන්ට පමණක් ඇතිවන්නකි. එය අසීමිත කරුණාවකි.
ඒ අසීමිත කරුණා ගුණයකින් නැත්නම් අසීමිත කරුණාවකි. දැන් අපේ මිනිස්සු සාමාන්‍යයෙන් මේ කරුණාව කියලා මොකද්ද මේ කරන්නේ? ඒක සමහර මිනිස්සුන්ගේ හිතවල පුතේ මේ හරි අමුතු හැඟීමක් මිනිස්සු ඇති කරගෙන තියෙනවා. කරුණාව. දැන් හැමෝගෙම හිත තුළ කරුණාවක් කියන එක තියෙනවා. දැන් අපි ළඟ වුණත්, ඔයාලා ළඟ වුණත් කරුණාව කියන එක තියෙනව නැත්තේ නෑ. තියෙනවා. හැබැයි අපේ මිනිස්සු එක මේ වෙනස් විදිහකට හිතන්න. ඒ කියන්නේ හිතන්නකෝ යම් කෙනෙකුට කෑම එකක් නැහැ කියලා උදාහරණයක් පාරේ යන මිනිස්සෙකුට ඉන්නකොට මම එහෙම මේ වචනේ භාවිත කරන්නේ සාමාන්‍යයෙන් දුගී දුප්පත් ජනයාට කෑම එකක් දුන්නා හිතන්නකෝ නැත්තම් ඔයාලගේ වචනේ කියනවා නම් සාමාන්‍යයෙන් දුප්පත් මිනිස්සෙක් එහෙම නැත්තම් යදිමින් සිඟා වදිමින් සිටින මිනිස්සෙක්. හරි. එතකොට ඒ වගේ දුගී ජනේකුට අපේ මිනිස්සු කෑම එකක් දෙනවා කියලා හිතන්න. අපේ මිනිස්සු මොනවා හරි අරන් දෙන්න. ඒක යාගේ කරුණාව. හැබැයි ඒක වෙන විදිහකට කරනවනේ. සිස්ටම් චේන්ජ් එක. හරි. ඒක වෙන විදිහකට කරනවා. ඒ යම් දෙයක් ඔයා දුන්නාද ඒ වෙන කෙනෙකුට ඒක ෆොටෝ ගහලා දැන් ඒක සමාජයේ හැටියක් වෙලා. ඒක ෆොටෝ දාලා FB දාලා සමාජ ජාලා දාලා එක තමා කරා කියලා හැමතැනම පතුරවන. හරි. හැමතැනම පතුරවන මම මෙහෙම දෙයක් කරා කියලා. මං අහන්නේ ඒක හරිද වැරදිද කියලා මං අහන්නේ. මං අහන්නේ ඔයාලගෙන් ඒක අහන්නේ මං හරිද වැරදිද කියලා විතරයි. එතන තියෙන කරුණාවක්ද? එතන තියෙන කරුණාවක් නෙමෙයි පුතා. හරි? එතන තියෙන කරුණාවක් නෙමෙයි එතන තියෙන්නේ තනිකර බොරු රංගාපෑම. හරි? බොරු රංගාපෑමක් තමයි එතන තනිකරම තියෙන්නේ. හරි? සමාජයේ ඉස්සරහා යා හොඳ මිනිස්සෙක් කියලා පෙන්වන්න කරන යා බොරු රංගාපෑමක් න්යාය කරන්නේ. යාව ප්‍රසිද්ධියටපත් කර ගැනීමක් තමයි යා ඒ කරන්නේ. එතන තියෙන්නේ කරුණාවක් නෙමෙයි. හරි? එතන තියෙන්නේ කරුණාවක් නෙමෙයි පුතා. හැබැයි එතනදී මම මෙහෙම දෙයකටත් අනුමත කරනවා. ඒ දේ එක පැත්තකින් මම අනුමත කරනවා. එක පැත්තකින් මම ඒක අනුමත කරනවා. ඒක සමාජයට යම්කිසි ආදර්ශයක් දෙන පැතිකඩක් කියලා මම එක පැත්තකින් අනුමතත් කරනවා පුතේ. මොකද අපි මේ වගේ දෙයක් කරාට පස්සේ ඒ දේ විශාල පිරිසකට දැනගන්න තියෙන ක්‍රමයක් තමයි සමාජ ජාලයක් කියලා කියන්නේ. එතකොට එහෙම අපි දෙයක් කරලා ඒක යම්කිසි ආකාරයකින් දෙයක් කරලා ඒක මුදා හරියට පස්සේ එතකොට ඒක බලන මිනිස්සුත් පෙළඹෙන්න හදනවා මොකටද? ඒ වගේ දෙයක් කරන්න. හැබැයි එතකොට එතනින් දිගට වෙන්නේ හරි එයාලා දෙයක් කරා කිය ප්‍රසිද්ධ වීමක් පමණයි. නේ? ප්‍රසිද්ධ වීමක් පමණයි. මම මෙහෙම තව උදාහරණයක් ගන්නම්. හරි දැන් මේක පැත්තකින් තියමුකෝ. මම තව උදාහරණයක් ගන්නම්. තව උදාහරණයක් තමයි අපි දැන් පන්සලකට යන්නේ. පන්සලකට ගියාට පස්සේ පන්සලේ තියෙනවා මේ පන්සලේ නැහැ කියලා හිතන්නකෝ. පන්සලේ නැහැ පහන් පත්තු කරන්න පහන් වැටක්. පන්සලේ නැහැ පහන් පත්තු කරන්න පහන් වැටක්. ඉතින් දැන් ඕක හදලා දෙනවා පන්සලට. පන්සලට හදලා දුන්නාට පස්සේ පහන් වැටේ ගහනවා මේ අහවල් පුද්ගලයා විසින් කියලා ගහනවා. හරි? එතකොට ඒක එයා එතනක් තියෙන යම් කිසි ආකාරයකින් ප්‍රසිද්ධියටපත් වෙයි. එතකොට ගමේ මිනිස්සු කියනවා අර අහවල් පන්සලේ අහවල් පහන් වැට පූජා කරලා තියෙන ඥානක් අහවල් පන්සලේ අහවල් පහන් වැට පූජා කරලා තියෙන සෝමසීරි. එතකොට මිනිස්සු කතා කරනවා. නේද?
එතකොට එතන තියෙන්නේ ප්‍රසිද්ධියටපත් වීම. හැබැයි අර මං ඉස්සෙල්ලා කියනවා වගේ ඒකෙදි වෙන්නේ හරි ඒකෙදි වෙන්නේ අර තව කෙනෙකු ඒ වගේ දෙයකට පෙළඹෙන්න උත්සාහ කිරීමක් තියෙනවා. සමහර අය ඉන්නවා අර විදිහට බෝඩ් ගහගෙන මං තමයි මේ දේ කරේ කිය පස්සෙන් යන කට්ටියක් තියෙනවා. ඉතින් ඒ මොකුත් ඕනේ අපි සාමාන්‍යයෙන් ගෙදරක දානයක් දෙනකොට හරි පන්සලෙන් දාන්නේ බඩු ටික අරන් එනවා ස්වාමීන් වහන්සේලාට අර කෝප්පේ ඉඳලා අරගෙන එනවා. ඒ අරගෙනකොට ඒ කෝප්පවල පවා තියෙන මොකද්ද? අහවල් පුද්ගලයා විසින් මේ ශාසනයට පූජා කරන ලදී. හරි. ඉතින් බං ස්වාමීන් වහන්සේ නමක් කන බොන කෝප්පෙට පවා අර විදිහට නම ගහලා දෙන තරමටම අපේ මිනිස්සුන්ගේ මහා කරුණාවක් තියෙනවානේ. ඒ අතින් බලනකොට මල් වට්ටි වලක් ගහලා තියෙනවා. ඇත්ත. මල් වට්ටි වල පවා ගහලා තියෙනවා ආවල් එකා විසින් පූජා කරන ලදී කියලා. ඒක එක පැත්තකින් නිවැරදි. හැබැයි තව පැත්තකින් ඒක වැරදි. හැබැයි මෙහෙම අහඹු සිදුවීම් වෙන්න පුළුවන්. මම අනුමත කරන්නේ මේ සිදුවීම. හිතන්න මම යම්කිසි ආකාරයකින් පුතේ මේ ඒ වගේ දෙයක් දෙනවා කියලා. එතකොට ඒකට ඔයාලා සතුටු වෙනවා. ඔයාලා සතුටු වෙලා ඔයාලා ඊට පස්සේ ඒක වීඩියෝ කරනවා. ඔයාලා මම කියලා නෙමෙයිනේ. ඔයාලා හිතේ සතුටින් අනේ අපේ සර් නේද මේ දේ කරන්නේ කියලා ඔයාලා සතුටු වෙලා ඒ දේ ඔයාලා වීඩියෝ කරලා සමාජ ජාලාවට මුදා හරි. අන්න එතන තියෙන්නේ නම් සැබෑ කරුණාව. එතන තියෙන සැබෑ කරුණාව. එතන මම කියලා නෙමෙයිනේ වීඩියෝ එක කරන්නේ. මම කියලා නෙමෙයිනේ ෆොටෝ එක ගහන්නේ. අපේ මිනිස්සු එහෙම නෙමෙයිනේ. අපේ මිනිස්සු ඒ බං මං අන්න අරයට කැම එකක් දෙනවා. මං අරයට වතුර බෝතලයක් දෙනවා. උඹට අක්කලා ෆොටෝ එකක් ගහගන්න වීඩියෝ එකක් කරපන් කියලා. අන්න එහෙමනේ බං අපේ මිනිස්සු. හරි. එහෙම නැත්තුව දකින්න කෙනෙක් එක වීඩියෝ කරලා සමාජ ජාලාවලට දාන එක නෙවෙරදි. නමුත් ඒ බං මං කැම එකක් දෙනවා මෙහෙමයි කියලා වීඩියෝ කරපන් අපි ඒක සමාජ ජාලාවට මුදා හරිමු කියලා අන්න එහෙම සිතුවිල්ලකින් කරනවා නම් එතන තියෙන්නේ මහ බොරු සෝබන වැඩක්. ඒක බොරු සෝබන වැඩක්. ඇත්තම කතාව. හරි. ඇත්තම කතාව ඒක. හරි. ඒක නිසා පුළුවන් නම් තමා දෙයක් කරා නම් ඒක තමා සතුරු වෙන තරමට තමාට හොඳයි. හරි. තමාට සතුරු වෙන තරමට තමාට හොඳයි. මෙහෙම දෙයක්ත් තියෙන සමාජය තුල. හරි. මම මේ කියන දේවල් ඔයාලට තේරෙනවා. ඔයාලට පැහැදිලි. සමහර පුද්ගලයන්ට ඉන්නවා පිනක් දහමක් කරගන්න පුතේ. පිරිස් බලය නැහැ. හරි. පිරිස් බලය නැහැ. ඇයි? ඔයාලා හිතන්න කඩන පූජා පින්කමක් කරනවා කියලා. හරි. කඩන පූජා පින්කම. හරි. ඔයාලා විශ්වාස කරන්න මම මීට කලින් නැවතිලා හිටියා අපේ පන්සලේ පිරිවෙනක. මම ඉගෙන ගත්තේ පිරිවෙනේ. එතකොට මං හිටපු අන්තිම අවුරුද්ද 2019 වගේ. ඔව් 2019. 2018 එක ගෙදරකින් කඩන පූජා පින්කමක් කරා අපේ පන්සලේ. හරි. එතකොට මේ ඒ පිරිසට පුතේ සමාජයේ කවුරුත් එච්චර ලොකු කැමැත්තකුත් නැහැ. හරි. නමුත් මහා ලොකු උත්සාහයකින් මහා ලොකු විදිහට හිතාගෙන එයාලත් එක්ක මිනිස්සුන් දීවි මෙහෙමයි කියලා මහා ලොකු උත්සාහයකින් ඉන්නවා. හැබැයි ඔයාලා දන්නවද? කටින පූජා පින්කම දවසේ ඒ ගෙදර ඒ පවුලේ 4-5 දෙනා විතරයි පූජා පින්කමට හිටියේ. හරි. ඒ පවුලෙන්ම කටින පූජා පින්කම දවසේ ඒ පවුලෙන් ඒ 4-5 දෙනා විතරයි හිටියේ. හරි. ඒ ඇයි? පෙර භවයකදී මිනිසුන් එකතු කරගෙන කිසිදු ආකාරයකින් පූජාවක් පින්කමක් කරපු නැති පව. ඒක පව පුතේ. තේරුණාද? අපි යම් ආකාරයකින් පිනක් කරනවා නම් ඒකට තව ප්‍රමාණයක් එකතු කරගෙන පින් කරන තරමට අපිට ඒක සසර භවයේදී වැදගත් වෙනවා. දැන් අර බලන්න සාමාන්‍යයෙන් කටින පූජා පින්කමක් කියලා කියන පන්සලක ලොකු උත්සවයක්.
ලොකු පින්කමක් එක. ඉතින් ඒකට ඒ පවුලේ අය විතරක් 2018 මට මතක විදිහට 2019 හිටියා වෙනත් පවුලකින් හරි මුළු ගමම එදාට ආවා. මුළු ගමම එදා එයාලගේ පින්කමට ආව 2019 වෙනත් පවුලකින් කරපු එක. ඉතින් ඇයි 2018 කරපු අයට විතරක් එයාලගේ පවුලේ අය 4-5 දෙනා විතරක් ඒ පින්කමට සහභාගී වුණේ. ඒ ඇයි එයාලා කරපු අකුසල කර්මයක් ඒක. එයාලා මිනිසුන් එකතු කරගෙන කුසල් දහම් කරපු නැති හේතුව. හරි. දැන් සමහර දරුවෝ ඉන්නවා මම මේ ඔයාලට මේ කියන්නේ සමහර දරුවෝ ඉන්නවා දැන් සමහර අය ඉන්නවා තනියෙන් ඉගෙන ගන්න අය. තනියෙන් ඉගෙන ගන්න අය. දැන් සමහර අය මාව රෙකමන්ඩ් කරන්නේ මම කියන්නේ මාව රෙකමන්ඩ් කරන්න කියලා කියන්නේ. හරි. සමහර අය ඉන්නවා ෆ්‍රී ක්ලාස් එකක් තියෙනවා. දැන් කොච්චර මුදල් අපහසුතාව කොච්චර ආර්ථිකමය ප්‍රශ්න තිබුණත් කියන්නේ මම ෆ්‍රී ක්ලාස් එකට යනවා බං ඒකෙන් හැබැයි මම ටිකුත් ගන්නවා. හැබැයි ඒ සර් ෆ්‍රී කරන්න කියලා එහෙම කියන්නේ. කියන්නේ තමාගේ වැඩේ විතරක් කරගන්න අයත් ඉන්නවා. හරි. එහෙම අයත් ඉන්නවා. මම කියන්නේ හැමෝම නෙමෙයි. එහෙම අයත් ඉන්නවා. තව කෙනෙකුට කියන්න බෑ. කියන්න ලැජ්ජයි. එහෙම නැත්තම් කියන්නේ තමන්ට විතරක් ගොඩ යන්න ඕනේ හින්දා. හරි. එහෙම අයත් ඉන්නවා. හරි. එතකොට අර කෙනාට හංගලා තියාගන්නවා මම ෆ්‍රී ක්ලාස් එකට යනවා මම මෙහෙම පන්තියකට යනවා. මෙහෙමයි කියලා කියන්නේ. එතකොට මොකද දන්නවද වෙන්නේ? එතනක් තියෙනවා අකුසලයක්. මොකද්ද? එතනක් තියෙන යම් සමාජ තත්වයකදී ඔයාට පිරිස් බලේ නැති වෙනවා පුතේ. හරි? ඔයාට ඔයා විතරක් තනි වෙන අවස්ථාවක් වෙනවා යම් අවස්ථාවකදී. ඔයාට එතකොට පිරිස් බලේ උදව් කරන්න. අපෝ මෙයාගේ මහ ලොකුකම යම් දවසක එයා දැනගත්තොත් එහෙම ඔයා ෆ්‍රී ක්ලාස් එකකට ගිහිල්ලා මෙච්චර කාලයක් ඉගෙන ගත්තා කියලා එයාට එක පැත්තකින් දුක හිතෙන්න පුළුවන්. දුක හිතලා එයා ඊට පස්සේ ඔයා ගැන තරහක් ඇති කරගන්න පුළුවන්. අපෝ මේ ගෑණි මූ මට නිකමටවත් කිව්වේ නැහැ මෙහෙමයි කියලා. එතකොට එයා ආයම ජීවිතේට වට උදව්වක් කරනවා. ඔයාට යම් දෙයක් කියනවාද? නෑ එතකොට කියන්නේ නෑනේ. ඇයි ඔයා කරපු දේම එයා කරනවා ඊට පස්සේ. හැබැයි ඔයා යාට යම් පන්තියක් රෙකමන්ඩ් කරොත් එහෙම මේ පන්තියේදී අමුද අපි කියලා යාළුවෝ සෙට් එකත් එකට එකතු වෙලා රෙකමන්ඩ් කරගෙන ආවොත් එහෙම ඔයාට එතකොට එතන තියෙන මොකද්ද? කුසලයක් තියෙන්නේ. ඇයි ඔයා තව යාළුවෝ ගණනාවකගේ ජීවිතේ ගොඩ යන්න උදව් කරපු හින්දා. හරි. ජීවිතේ ගොඩ යන්න උදව් කරපු හින්දා. නේද? එතකොට එහෙම දෙයක්ත් තියෙනවා. හරි. මං කියන්නේ මාව රෙකමන්ඩ් කරන්න කියලා කියන්නේ. හරි. මම හැමදාම පුළුවන් තරම් හැංගිලා ඉන්න උත්සාහ කරනවා. හරි. හරි. ඒක නිසා මේ ඔයාලා ඕන තරම් දැකලා ඇති මං කිසිම ආකාරයකින් මොන පන්තිය කරත් මං කියන්නේ නැහැ. නැත්තම් සමහර අය ඉන්න ඕන තරම් පෝස්ට් හදා දාන්න පුළුවන් පුතා. FB එකට දැම්මොත් ඉතින් මීට වඩා පන්තියක ළමයි දකින්න පුළුවන් අපිට. දැන් මේ කිසිදු දරුවෙක් මම FB පෝස්ට් එකකින් මන් දාපු මැසේජ් එකකින් ආපු උන්ද මෙතනින් නෑ යාළුවෝ කියලා. එහෙම නැත්තම් යාළුවෝ ෂෙයා කරපු link එකකින් තමයි මෙතන ඔක්කොම ඉන්නේ. සමහර මෙතන ඉන්නවා 2020 21 ඉඳලා පවා මාත් එක්ක ඒ කාලේ ඉඳන් හිටිය සෙට් එකක් මෙතන ඉන්නවා ඇති. හරි. එහෙමත් ඉන්නවා මෙතන. හරි. එහෙමත් ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ තමයි. ඉතින් යම් කාලයක් යම් පැවැත්මක් තියෙනකොට අපිත් එක්ක සමාජය එකතු වෙනවා. හරි. ඔයාලා හිතන්න එපා මෙහෙම දෙයක් ඔයාලා හිතන්න එපා ඔයාලට සමාජයේ වැඩක් නෑ. සමාජයට ඕන තරම් බම්බු ගහ ගන්න කියලා. සමාජයට බම්බු ගහ ගන්න කියන කතාව යටතේ පොඩි මානසිකත්වයකුත් තියෙනවා පුතේ. සමාජයේ මොනවා කරත් මම මොනවා කරා සමාජයට මොකද සමාජයට බම්බු ගහ ගන්න කියන කතාවක් වගේ. එතන මෙහෙම දෙයක්ත් තියෙනවා. හරි. සමාජයට බම්බු ගහ ගන්න ඕන වෙන සීනේකුත් තියෙනවා පුතේ. ඒක ඇත්ත. ඔයා කරන දේවල් ඔයාටනේ. හරි. සමාජයට ඕන දේවලුත් තියෙනවා, එපා දේවලුත් තියෙනවා. එතකොට ඒ වලින් හොඳම දේ තෝරලා හරි. ඔයාට පිරිසක් ඕන වෙලාවට පිරිසක් යොදව ගන්න උත්සාහ කරන එක ඔයාගේ යුතුයකම. ඔයාගේ අනාගත සුභසිද්ධිය සඳහා හොඳයි. අපේ උපාසක අම්මලා තාත්තලා පවා හරි උපාසක අම්මලා උපාසක සීයලා පවා ඉන්නවනේ.
එතකොට එයාලා පවා මේ වැරද්ද කරනවා. එයාලා කවදාකවත් පිනක් කරනකොට ඒ පින හැමතැනම ගිහිලා කියනවා. මම මෙහෙම හවල් පිනක් කරා මම මෙහෙම හවල් පිනක් කරා කියලා සමාජ ඉස්සරහා එයාගේ උද්දාමනය පෙන්න එයාගේ ලොකුකම පෙන්වන්න මම මෙහෙම පින්කමක් කරා කියලා කියන අය ඉන්නවා. හරි. එහෙමයි කියන අය ඉන්න පුතේ. මම සාමාන්‍යයෙන් සතියකට වතාවක් මේ ඇත්තම කතාව කියන්න බෑ. සතියකට වතාවක් පුතේ රුපියල් 10000ක විතර මිනිස්සුන්ට උදව් කරනවා. රුපියල් 10000ක විතර අවට පිරිසකට සාමාන්‍යයෙන් ඒ දුප්පත් මිනිස්සුන්ට පන්සල් වල ළඟ ඉන්න. එහෙම දුප්පත් මිනිස්සුන්ට මම කෑම වේල් පවා අනන්තවත් ගිහිලා දෙන්න. මගේ ළඟ වටා ඉන්නේ මට බයින උඹට ওই තරම් සල්ලි තියෙනවද? ඔච්චර උදව් කරන්න කියලා මට බයින. හරි අපේ ගෙදර මිනිස්සු පවා මට බයිනෝ ඔච්චර හැම සතිය ගානෙම දෙන්න ඕනේ නැහැ විශේෂ දෙයක් බලලා දෙන්න කියලා. නමුත් මට අර පුරුදු වෙච්ච දෙයනේ. හරි. මට පුරුදු වෙච්ච දේ. දැන් මම මේ කියනකම් උඹලා දන්නවද? මම හැම සතියක් ගානෙම ගිහිල්ලා මෙච්චර ප්‍රමාණයක මිනිස්සුන්ට උදව් කරනවා කියලා. හා මම ඒවා ස්ටේටස් දානවද? FB දානවද? හා වැඩක් නෑනේ පුතා. තමා සතුටු වෙනවා නම් පුතා ඒක තමයි ලොකුම පින. අපේ මිනිස්සු පූජාවක් පින්කමක් කරොත් එහෙම ඊළඟ දවස් ඉඳලා ගණන් හදනවා මේ අහවල් බඩුවට මෙච්චරක් මුදල් ගියා කියලා. නේද? හා නැද්ද බලපන්. ඔයාලගේ ගෙදර මොකක් හරි දානයක් තිබ්බා කියලා හිතන්න. දානයක් තිබ්බට පස්සේ අම්මා තාත්තලා කට්ටිය එකතු වෙලා ඊළඟ දවසේ ඉඳන් කොලයක් අරගෙන කාල් වලට මෙච්චරක් ගියා, එළවලු වලට මෙච්චරක් ගියා, පොල් වලට මෙච්චරක් ගියා, තෙල් වලට මෙච්චරක් ගියා කියලා ගණන් හදන්නේ නැද්ද? හදනවා. එතනදී පුතා පිනක් වෙන්නේ නැහැ. එතනදී පුතා පිනක් වෙන්නේ නැහැ. හරි. හොඳට මතක තියාගන්න. මේ මිනිස්සු පින්දහම් කරනවා. හරි. පින්දහම් කරාට ඒව අර විදිහට එකපාරටම යාම නැති කරගන්න. තේරෙනවද? යාම නැති කරගන්න. ඒ නිසා ඔයාලවත් පුරුදු වෙන්න. මම කියන්නේ ඔයාලවත් පුරුදු වෙන්න. අනිවාර්යෙන්ම ඒ වගේ දෙයක් කරාට පස්සේ කවදාකවත් ඒ වගේ ගණන් හදන්න යන්න එපා. ඒ ගැන කී ඉන්න එපා. තමා සිතෙන් සතුටු වෙන්න. තමාම සතුටු මම මෙහෙම බුදුන් වහන්සේ කෙරෙහි මම මෙච්චර අපමාන දෙයක් කරා කියලා ඔයාලට සතුටු වෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේදී ඔයා ඒ කරපු යම් එක කුසලයක් සිහිපත් වුණාද ඔයාට ඒක ලොකු ශක්තියක් වෙයි. තේරුණාද? ඒක නිසා කවදාකවත් මං අහවල් පින කරා කියලා මනුෂ්‍ය සමාජයේ ජීවත් වෙන්න එපා. පුළුවන් නම් මං හැම දරුවෙක්ටම කියන පින්පොත ලියන්න පටන් ගන්න. හරි. සමාජයේ මිනිස්සු ඉස්සරහා කියෝ ඉන්නවට වඩා පින්පොතක් ලියන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් හොඳයි. පින්පොත ලියන එක. මං අපේ පන්සලේ පොඩි හාමුදුරන්ට මම පන්සලට ගියේ 2010 මම පන්සලට ගිහිල්ලා මටත් ඒක පුරුදු කරපු දෙයක්. 2010 මම මේ පන්සලට යනකොට මේ පන්සලේ හිටියා පොඩි හාමුදුරු 59ක් විතර හිටියා. 59. එතකොට මේ 59ටම අපි කට්ටියම එකතු වෙලා පින්පොත ලියන්න පටන් ගත්තා. අපි කට්ටිය ඔක්කොම පින්පොත ලියනකොට අපේ ලොකු හාමුදුරුවෝත් පින්පොත ලියන්න පටන් ගත්තා. ඔයාලා දන්නවද? උන්වහන්සේ අපවත් වෙනකොට උන්වහන්සේගේ අතේ තිබ්බේ මම උන්වහන්සේට කියලා දීපු දේ නෙමෙයි. අපේ පොඩි හාමුදුරුවෝ දිහා බලලා මම පොඩි හාමුදුරන්ට කියපු දේ උන්වහන්සේ දැකලා උන්වහන්සේ ලියපු පින්පොත තමයි උන්වහන්සේ අපවත් වෙනකොට උන්වහන්සේගේ අතේ තිබුණේ. හරි? උන්වහන්සේ ලොකු පින්පොතක් ලියලා තිබ්බා. මෙහෙමයි කියලා. තේරුණා? අන්න ඒ වගේ තමයි ඉතින්. හරි? අපිට සමාජය ඉස්සරහා බයිලා ගහනවට වඩා සමාදයක් කරා නම් ඒ දේ තමා විසින්ම සතුට වෙන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. තේරුණාද? තමා විසින් ගොඩාක් සතුට වෙන්න පුළුවන්. හරි? හරි. ඉතින් මම කතා කරේ මහා කරුණාව කියන එක. දැන් ඔයාලට තේරෙනවා මහා සාමාන්‍ය පුද්ගලයාට ඇති වෙන කරුණාවයි පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඇති වෙන කරුණාවයි අතර වෙනස නේද? තේරුණාද? ඔයාලට තේරෙනවද? එතන තියෙන කරුණාව ඔයාලට දැන් තේරෙනවනේ. දැන් යම් කිසි ආකාරයක මම උදාහරණ ගණනාවක් අරගෙන ඔයාලට එක පැහැදිලි කරා. තේරෙනවද? අන්න ඒකයි සම්මා සම්බුදුවරයෙකුට විතරක් පහළ වෙන කරුණාවට කියන පුතේ
මොකද්ද? මහා කරුණාව කියලා. මහා කරුණාව සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ මම උදාහරණ පිටින් ඔයාලට කිව්වා මෙහෙමයි කියලා. තේරුණාද? හරි. මේකේ පාලි ගාථාවක් තියෙනවා, පාලි පාඨයක් තියෙනවා. අපි මේ පාලි පාඨය ලියා ගමු. පාලි පාඨයක් තියෙනවා. ඒ පාලි පාඨය අපි උතනින් ලියා ගමු. පාලි පාඨය තමයි පරදුක්ඛේ සති සාදුනං ඥාය කම්පනං කරෝතිති පරදුක්ඛේ සති සාදුනං ඥානං කම්පනං කරතෝති. පරදුක්ඛේ සති සාදුනං ඥාය කම්පනං කරෝතිති. මේකේ අර්ථය ලියන්න පුතේ. මේකේ අර්ථයත් ලියා ගන්න. අනුන්ගේ දුකේදී හදවතේ ඇති කරන කම්පනයයි. නෑ. ඥාය කම්පනං කරෝතිති. හදේ කම්පනං නෙමෙයි. ඥාය කම්පනං කරෝතිති. ඒක වැරදි වාලේ ඉගෙනගෙන තියෙනවා. ඥාය කම්පනං කරෝතිති. මේක තමයි හරි පාඩම. පාසල් විෂය නිර්දේශය ඇතුලේ තියෙන්නේ අර ඉස්සෙල්ලා ඔයාලා කියපු අර වැරදි පාඩේ විතරයි. හරි? ඔව්. ඉස්කෝලේ ගුරුවත් පොතේ වැරද්ද තියෙන තාමේ වැරද්ද හදලා නැහැ. අපි ඒකට මේවා යවුවට යාලා ඒක තාම හදලා නැහැ. හදේ වැරදි. හරි. හරි පුතේ 16 වෙනි ප්‍රශ්නය මහා කරුණා ගුණයෙන් පිහිට ලැබුවන් කවුරුන්ද? මහා කරුණා ගුණයෙන් පිහිට ලැබුවන් කවුරුන්ද? ලියන්න. මහා කරුණා ගුණයෙන් පිහිට ලැබුවන් ලියන්න. සුනීත සෝපාක අපි දැන් කතා කරන්නේ 16 වෙනි ප්‍රශ්නය. සුනීත සෝපාක රජ්ජුමාලා පුතී ගත්ත තිස්ස තෙරුන් මට්ට කුණ්ඩලී
මට්ට කුණ්ඩලී භද්‍රවතිකා ඇතින්න පුන්න නම් 16 පටාචාරා චුල්ලපන්තක හිමි හොඳේ චුල්ලපන්තක හිමි ඊළඟට ධනවත් පුතුන්ගේ අතවරයට පත් වූ වයස්ගත පියෙකු ඊළඟ එක ලියන්න ධනවත් පුතුන්ගේ අතවරයට පත් වූ වයස්ගත පියෙකු පේශකාරා දියණිය ඔය ටික ලියාගන්න. හරි right ඊළඟට බුදුවරයෙකුට පමණක් සුවිශේෂී වූ ලක්ෂණ දෙකකි බුදුවරයෙකුට පමණක් ඊළඟ ප්‍රශ්නය අහන්න පුතේ 17 වෙනි ප්‍රශ්නය බුදුවරයෙකුට පමණක් සුවිශේෂී වූ ලක්ෂණ දෙකකි ඒ මොනවාද ලියන්න එක මහා කරුණාව දෙක මහා ප්‍රඥාව බුදුවරයෙකුට විතරක් සුවිශේෂී ලක්ෂණ දෙකයි මහා කරුණාව සහ මහා ප්‍රඥාව ඊළඟට මහා ප්‍රඥාව යන්න අර්ථ ගන්නවන්න මහා ප්‍රඥාව මොකද්ද පුතේ මට සරල අර්ථයක් දෙන්න මහා ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද කියලා අපි දැන් මහා කරුණාව කියන එකේ අර්ථය දැනගත්තා දැන් මට කියන්න එහෙනම් මහා ප්‍රඥාව කියන එකේ අර්ථය සාමාන්‍ය වලට හිතන විදිහට මට කියන්න chat එකට දාන්න බලන්න
ඔව් තුන් ලෝකයේ කෙරේ දකින්නා වූ නුවණට තමයි මහා ප්‍රඥාව කියලා කියන්නේ නේද? හරි. හරි. අපි ලියමු මහා ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද කියලා. මෙහෙම ලියන්න. සකල ක්ලේශ ප්‍රහීනයෙන් සකල ක්ලේශ ප්‍රහීනයෙන් දැන් ලියාගෙන යමු. සකල ක්ලේශ ප්‍රහීනයෙන් සත්‍ය අවබෝධය කළ බුදු හිමියන් හඳුන්වන්නේ මහා ප්‍රඥයෙකු ලෙසයි. එතනටම ලියන්න. සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂ කළෙහි බුදුන් වහන්සේගේ ප්‍රඥාව මහා ප්‍රඥාවයි. ඊළඟ රූලේ ලියන්න. ඊළඟ රූලේ තමන් වහන්සේ ලොවෙහි දැනගත යුතු සියල්ල දැනගත් බවත් දේශනා කළ යුතුයයි සැලකෙන සියල්ල දේශනා කර නිසාවෙන් එයත් මහා ප්‍රඥාව වේ. හරි. දැන් බලන්න පුතේ. බුදුහාඳුර හැම දෙයක්ම ඉගෙන ගත්තා. හරි. බුදුහාඳුර ධර්මයේ පිළිබඳව වුණත් හැම දෙයක්ම පිළිබඳව ඉගෙන ගත්තා. හැබැයි ඒ හැම දෙයක්ම කියන්න කියාද? බුදුහාඳුර හැම දෙයක්ම දැනගත්ත ඵලයට හැමදේම කියන්න ගියාද?
එහෙම බුදුහාඳුරෝ දැනගත්තා මේක තැනට සුදුසු විදිහට උන්වහන්සේ මහා ප්‍රඥාව භාවිත කරේ කොහොමද? උන්වහන්සේ සියලුම දේවල් දැනගත්තු පළියට මම මේ දේ දන්නවා කියලා ඕනෑවටත් වැඩිය සමාජයට දෙන්න ගියේ නැහැ, මිනිස්සුන්ට කියලා දෙන්න ගියේ නැහැ, දේශනා කරන්න ගියේ නැහැ උන්වහන්සේ. හරි? අන්න එතනදිත් උන්වහන්සේගේ තියෙන මහා ප්‍රඥාවක් තියෙනවා. එතකොට උන්වහන්සේ දන්නවා මේ වගේ සාමාන්‍ය ජනයන්ට මම මේ හැම දැනගත්තු සියලුම දේවල් කියන්න කිව්වොත් මේ මිනිස්සුන්ට මොනවා වෙනවද? මේ මිනිස්සුන්ට පිස්සු ඇද? උන්වහන්සේ එහෙම හිතුවා. මේ මිනිස්සුන්ට මොකක් හරි විපතක් කරදරයක් වෙයි කියලා උන්වහන්සේ. ඒක නිසා උන්වහන්සේගේ ඒ තිබ්බ ප්‍රඥාව කොහොමද භාවිත කරේ? තැනට සුදුසු විදිහට තමයි උන්වහන්සේ භාවිත කරන්නේ. තැනට සුදුසු විදිහට තමයි උන්වහන්සේ භාවිත කරන්නේ. හරි? දැන් අපේ සමහර අය ඉන්නවා සියලුම දේවල් ඉගෙනගත්තු පළියට ඒ හැම දෙයක්ම දෙනවා. හරි මම දැකලා තියෙනවා අපේ ගුරුවරු පවා ඔය වැරද්ද කරනවා පුතේ. අපේ ගුරුවරු පවා මම මේ අපහාස කරනවා නෙමෙයි. අපේ ගුරුවරු පවා ඔය වැරද්ද කරනවා. හරි? අපේ ගුරුවරු ඉගෙනගත්තු කැම්පස් එකේ උගන්වන ටිකක් හරි ඊළඟට එයාලා ඉස්කෝලේ ඉගෙනගත්තු ටිකක් පැරණි විෂය නිර්දේශයේ ටිකක් ඔක්කොම ටික අරගෙන උගන්වනවා. හරි? ඌට ඒක තේරුණාද කියලා වැඩකුත් නැහැ. ඌට ඒක දැනුණාද කියලා වැඩකුත් නැහැ. ඌ විභාගේ පාස් වුණාද කියලා වැඩකුත් නැහැ. එයාට ඕනේ එයා දන්න ටික එහෙම් පිටින් ඔක්කොම ටික උගන්වන එක තමයි එයාලා කරන්නේ. එහෙම ඉන්න සමහර පඬිතුයෝ ඉන්නවා. සමහර පඬිතුයෝ ඉන්න එහෙම. අර යාළ ඉගෙනගත්තු සියලුම දේවල් ටික දෙන උඹලට ඒක තේරුණාද කියලා වැඩකුත් නැහැ. උඹලා ඒක පාස් වුණත් එකයි නැතත් එකයි ඌ ඒක දන්නවනේ. හරි. ඒ කියන කෙනා දන්නවනේ. එයා ඔක්කොම දන්නයි හින්දා ඔක්කොම ටික කියලා. එතකොට මොකද වෙන්නේ? අන්න එතනදි තමයි උඹලට මෙලොව අත්ලාවක්වත් බැරි වෙන්නේ. තේරුණාද? අන්න එතනදි තමයි බං මෙලොව අත්ලාවක්වත් බැරි වෙන්නේ අන්න එහෙම. හරි? ඒ වගේ කෙනෙක් සෙට් වුණොත් නම් ඉතින් සෝරිම තමයි ඉතින්නේ. ඔව්. ආයෙ කියලා දෙන්න කිව්වම කියලා දෙන්නෙත් නැහැ බයිනෝ තියාගෙන. අර්ථ සමාරුව හැදිලා. නේද? ආයෙ කියලා දෙන්න කිව්වම කියලා දෙන්නෙත් නැහැ බයිනෝ අර්ථ සමාරුව හැදිලා වගේ. උඹට අදාළ නැහැනේ කියලා බයි. හරි? ඒ පඬිතුකම් වලින් උඹට වැඩක් නැහැ. කියපු දේ ලියාගන්නින් කියලා. හරි? එහෙම බයිනෝ. ඇත්තටම එහෙම මම දන්න ගුරුවරු එහෙම අනන්තවත් තියෙනවා. ඒවට ඉතින් අර මේ ඒවට ඉතින් මුකුත් කියලාත් බෑ නොකියත් බෑ. එහෙම කරනකොට මුකුත් කියලාත් බෑ නොකියත් බෑ. ඉතින් එතකොට ඉතින් අපිට වෙන්නේ අර එයාගෙන් ඉගෙන ගන්න ළමයින්ට වේවා, එයාගෙන් උපදෙස් ගන්න දරුවන්ට වේවා, කාට හරි වේවා අනේ පව් නේද කියලා අර කරුණාව පාදන්න තමයි වෙන්නේ ඉතින් අපිට. හරි? වෙන මුකුත් නැහැ ඉතින්. වෙන මුකුත් නැහැ ඉතින්. තේරුණත් එකයි නැතත් එකයි. ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්නේ නැත්තම් නිකන් ඉඳපන් වගේ සීන් එකක් නේ. තේරුණාද? මේ වගේ ඉතින් අපේ සමාජයෙන් අපිට මේ දේවල් එළියට උදාහරණ විදියට ගන්න පුළුවන් අනන්තව. අනන්තවත් අපිට උදාහරණ දෙන පුතා සමාජයේ මේ පාදම් වල. හරි? තේරුණාද? අන්න ඒක බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ ඒක හැටියක්. මේ ලෝකේ තියෙන පුතා ආගම් තියෙන 4000ක් විතර. හරි? මේ ලෝකේ සමස්ත ආගම් තියෙනවා 4000කට අධික. ඒ ආගම් වලින් බුද්ධ දේශනාව විතරයි පුතේ ඕනම කෙනෙක්ට සමාජයේ මේවා අරගෙන සමාජයේ දේවල් අරගෙන ලස්සනට පැහැදිලි කරලා දෙන්න පුළුවන් එකම ධර්මය තමයි බුදු ධර්මය. හරි? බුදුන් වහන්සේ විසින් වදාළ ධර්මයේ විතරයි සමාජයේ උදාහරණ අරගෙන සමාජයේම දේවල් අරගෙන කියලා දෙන්න පුළුවන් නියමම කොටස තමයි බුද්ධ ධර්මය. තේරුණා? right. එතකොට හරි එහෙනම් ඒකත් පැහැදිලි උඹලට. හරි? හරි. ඊට පස්සේ පුතේ 19 වෙනි ප්‍රශ්නය
ත්‍රිවිද්‍යා ලියා දක්වන්න. 19 වෙනි ප්‍රශ්නේ පුතේ. ත්‍රිවිද්‍යා ලියා දක්වන්න. ත්‍රිවිද්‍යා. මොනවද ත්‍රිවිද්‍යා? ත්‍රිවිද්‍යා ටික කියන්න බලන්න. ත්‍රිවිද්‍යා ටික පුබ්බේ නිවාසානුස්සති ඥාන. නිවාසානුස්සති ඥාන. ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානය. මේකේ අර්ථයත් ඔයාලා ලියා ගන්න. මේක ඇති මෙන්න මේ විදිහට ලියා ගන්නකො. ඔයාලා අර්ථයත් ලියා ගන්නillako. හරි. ඔයාලා මේකේ අර්ථයත් ලියා ගන්න. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එකේ අර්ථයත් ඔයාලා ලියා ගන්නකො. යටින් වරහණක් දාලා. එතකොට තවත් පැහැදිලිනේ මොකද්ද මේ කියන්නේ කියලා. අපි හැම දෙයක්ම පැහැදිලිව ඉගෙන ගත්තට පස්සේ ලොකු ගැටලුවක් නැහැනේ අපිට. ලියන්න මේ විදිහට. පෙර භවයන් පිළිබඳව මේකේ අර්ථය පුබ්බා නිවාසානුස්සති ඥානයේ අර්ථය ලියන්නේ අපි දැන් වරහන් දාලා ලියාගනි. පෙර භවයන් පිළිබඳව මෙනෙහි කිරීමේ නුවණ. පෙර භවයන් පිළිබඳ මෙනෙහි කිරීමේ නුවණ. වරහන් වැවුවා. ඊළඟට දෙවෙනි ඥානය ලියන්න. දෙවෙනි එක ලියන්න. දිබ්බ චක්කු ඥාන. 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 ලියන්න. මේකේ අර්ථය ලියන්න. සත්වයන්ගේ චුතිය හා සත්වයන්ගේ චුතිය හා උත්පත්තිය. සත්වයන්ගේ චුතිය හා උත්පත්තිය දන්නා නුවණ. ඊට පස්සේ ආසවක්ඛ්‍යා ඥාන. ඊළඟ එක ආසවක්ඛ්‍යා ඥාන. ආසවක්ඛ්‍යා ඥාන. ඔය චතුප්පපාත ඥානය කියලත් මෙන්න මේ දිබ්බ චක්කු ඥානෙට කියනවා. චතුප්පපාත ඥානෙ. චතුප්පපාත කියන එකේ අර්ථයක් තමයි චුතිය හා උත්පත්තිය. චතුප්පපාත. මේකටම තවත් නමක් චතුප්පපාත ඥානය. නම් මේ ඉස්සරහින් ලියාගන්න. චුතිය හා උත්පත්ති. ඊට පස්සේ ආසවක්ඛ්‍යා ඥානය. සියලු කෙලෙසුන් මේකේ අර්ථය ලියන්න. සියලු කෙලෙසුන් මුලින්ම ප්‍රහීන කිරීමේ නුවණ. සියලු කෙලෙසුන් මුලින්ම ප්‍රහීන කිරීමේ නුවණ. සියලු කෙලෙසුන් මුලින්ම ප්‍රහීන කිරීමේ නුවණ. කියන කෙලෙස් නැසීමේ නුවණ. හරි. ත්‍රිවිද්‍යා ටික කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය, ආසවක්ඛ්‍යා ඥානය. මේක ඔයාලට ප්‍රහීන කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. උඹලට මේක ප්‍රහීන කරන්න පුළුවන් උඹලගේ ඕනෑමකම තියෙනවනම්. හරි? පුළුවන් නම් ඉතින් පොඩක් උත්සාහ අරගනි. හරි? කැමති නම් ඉතින් මේ ඥාන තුනට එන්න පුළුවන් නම් හොඳයි. අනේ මේ සර් උදේ පාන්දර බයිලා ගහන්න නැතුයි. මේක ඉගෙන ගන්න විභාග පාස්සේ. සර් මේ තව ඥාන පහද ගන්න. හරි.
හරි ඊළඟට එන්න 20 වෙනි ප්‍රශ්නේ අෂ්ට විද්‍යා ඥානෙ ලියා දක්වන්න. අෂ්ට විද්‍යා ඥානෙ අෂ්ට විද්‍යා ඥාන අෂ්ට විද්‍යා ඥාන පුතේ ඔයාලා පුළුවන් නම් මේ ත්‍රිවිද්‍යා ඥාන අෂ්ට විද්‍යා ඥාන දස බල ඥාන පසළොස් චරණ ඥාන හරි ඊට පස්සේ චතුරු වෛශාද ඥාන හරි මේ ටික ඔයාලා පුළුවන් නම් වෙනම කොලයක් අර වෙනම කොලයක ලියලා ඉස්සරහ ගහගන්න. හරි ඔක්කොම ටික නෙමෙයි. හරි ත්‍රිවිද්‍යා ටිකයි අෂ්ට විද්‍යා ටිකයි හරි දස බල ඥාන ටිකයි පසළොස් චරණ ධර්ම ටිකයි හරි ඔයාලා ඒ ටික ලියා ගන්න. හරි ලියාගෙන ඒක බිත්ති අලෝ ගන්න. ඒක ඔයාලගේ කැමැත්තක් මම පොඩි අදහසක් විතරයි දුන්නේ. ඒක ඔයාලට ඒව අමතක වෙන හින්දා අමතක වෙන සීන් එකක් වගේ තියෙනවා නම් බිත්ති අලෝ ගන්න. හරි අනේ අපිට නම් ඕව අමතක වෙන්නේ අපිට හොඳට පාඩම් කියලා කියයි දැන් ඉතින් හරි ඊළඟට ලියන්න අෂ්ට විද්‍යා ඥාන 20 වෙනි ප්‍රශ්නය 20 වෙනි ප්‍රශ්නේ අෂ්ට විද්‍යා ඥානය ලියන්න පළවෙනි ඥානය විදර්ශනා ඥානය පළවෙනි එක ලියන්න විදර්ශනා ඥානය විදර්ශනා ඥානය විදර්ශනා ඥානය පළවෙනි එක විදර්ශනා ඥානය විදර්ශනා ඥානය මේකේ අර්ථයත් ඉස්සර ලියා ගන්න ත්‍රිලක්ෂණාවබෝධය ත්‍රිලක්ෂණා අවබෝධය ත්‍රිලක්ෂණාවබෝධය 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 විදර්ශනා ඥානයේ අර්ථයේ ත්‍රිලක්ෂණාවබෝධය දෙවනි එක මනෝමය ඍද්ධි ඥාන මනෝමය ඍද්ධි ඥාන මනෝමය ඍද්ධි ඥාන මනෝමය ඍද්ධි ඥානය මනසින් කළ හැකි මැවීම මනසින් කළ හැකි මැවීම මනසින් කළ හැකි මැවීම අපේ ළමයට මේ මැවීම තියෙනවා මනසින් කළ හැකි මැවීම මේ ඥානෙ උඹලට පිටරලා තියෙන මොනව නැත හරි උදාහරණ කියන්න මනෝමය ඍද්ධි ඥානෙ උඹලට පිටරලා තියෙනවා කියන උදාහරණ කියන්න උඹලා හීන දකින්න උඹලා හීන දකිනවා මම ඒ තුනක් අරගෙන කැම්පස් එකට ගිහිල්ලා හොඳ සල්ලිකාරයෙක් වගේ ඉන්න ඔන්න මනසින් කළ හැකි මැවීම හරි තව තියෙනවා සයනේ සීනේ පෙම් කරනා ලඳුනේ කොල්ලෝ ඇඳට ගියාට පස්සේ සයනේ සීනේ පෙම් කරනා ලඳුනේ හිතේ මවා ගන්න කෙලින්ම මනසින්ම මවා ගන්න අහවල් කෙල්ල තේරුණා ඔව් ක්‍රෂ් එකත් එක්ක ලස්සනට සින්දුවක් කියන ක්‍රෂ් එකත් එක්ක නටන ක්‍රෂ් එකත් එක්ක යනවා රැල්ල පා ගන්න යනවා හරි ඔය තමයි මානසික උඹ මේ ඥානෙ උඹලට මොනවාකට පිටලා තියෙන ඥානයක් ඒක උඹලට කොහොමද පිටලා තියෙන ඥානය කියන බය නැපා මේක මේ ඔයාලා පුරුදු කරන්න දෙයක් නැහැ මේකම පුළුවන් ඔයාලට ඒක ඔයාලට පුරුදු කරන්න දෙයක් නෙමෙයි හරි ඒක උඹලට උප්පත්තියම ලැබෙන දෙයක් හරි ඊට පස්සේ ඍද්ධි විද ඥානෙ තුන්වෙනි එක ඍද්ධි විද ඥානෙ ඍද්ධි විද ඥාන ඍද්ධි විද ඥාන ඍද්ධි විද ඥාන කියලා කියන්නේ ප්‍රාතිහාර පැවීමේ ඥාන ප්‍රාතිහාර පැවීම ප්‍රාතිහාර හතරවෙනි එක දිබ්බ සෝත ඥාන දිබ්බ
සෝත ඥාන. දිබ්බ සෝත ඥාන. ඕනෑම දෙයක් ඇසීමට ඇති හැකියාව. දිබ්බ සෝත ඥාන කියලා කියන්නේ පුතේ ඕනෑම දෙයක් ඇසීමට ඇති ඥානය. හරි ඕනෑම දෙයක් ඇසීමට හැකි බව. දිබ්බ සෝත ඥාන. පස්වෙනි එක පරචිත්ත විඥානාන ඥාන. පරචිත්ත විඥානන ඥානය. විඥානන ඥානය. පරචිත්ත විඥානන ඥානය. අන්‍යයන්ගේ සිත් දැන ගැනීම. අන්‍යයන්ගේ සිත් දැන ගැනීම පරචිත්ත විඥාන. සමහර අය ඉන්නවා එහෙම මේ පරචිත්ත විඥානඥානෙ උත්පත්තිය ලැබෙන අය ඉන්නවා. හරි එයාට කියන්න පුළුවන් තව කෙනෙකුගේ හිතේ තියෙන දේවල්. හරි එමෙ ඉන්නවා. ඒක ප්‍රහීන කරන්න පුළුවන්. හරි ඒකට ගොඩාක් දේවල් කැප කරන්න වෙනවා. ඊළඟට 6 පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊළඟට 7 දිබ්බචක් මේ පුබ්බේ නිවාසානුස්සති කියන එක අපි අර්ථය දන්නවනේ. පෙර භවයන්හි උත්පත්තිය දැන ගැනීමට හැකි බවනේ. පෙර භවයන්හි උත්පත්තිය දැනීම. පුබ්බේ නිවාසානුස්සති ඥාන. පෙර භවයන්හි උත්පත්තිය දැනීම. පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. උඹගේ දැන් තත්ත්වයට එක්ක උඹ පෙර භවයේ මොකෙක් වගේ ඉන්නේ නැත්තේ කියලා. හරි. පෙර භවයේ උඹ මොකෙක් වගේ ඉන්නේ නැතිද කියලා පොඩ්ඩක් හිතේ ඉන්න ගම මවාගෙන බලපන්. පුබ්බේ නිවාසානුස්සති ඥාන. ඊළඟට දිබ්බ චක්කු ඥාන. දිබ්බ චක්කු ඥාන. දිබ්බ චක්කු ඥාන. චුති සහ උත්පත්තිය දැනීම. චුතිය සහ උත්පත්තිය දැනීම. චුතිය සහ උත්පත්තිය දැනීම. දිබ්බ චක්කු ඥාන. 8 වෙනි එක ආසවක්ඛ්‍යා ඥාන. ආසවක්ඛ්‍යා ඥාන. ආසවක්ඛ්‍යා ඥාන. ආසවක්ඛය කියලා කියන්නේ ආසවක්ඛය ඥානය. ආසවක්ඛය ඥානය. හරි ආසවක්ඛය ඥානය. ආසවක්ඛය ඥානය කියලා කියන්නේ සියලු කෙලෙසුන් නැසීමේ හැකියාව. ආසවක්ඛය ඥානය කියලා කියන්නේ සියලු කෙලෙසුන් නැසීමේ ඥානයට කියනවා ආසවක්ඛය ඥානය කියලා. හරි. අපි ප්‍රශ්න 25කින් විතර නතර කරමු. මේ මහන්සි ළමයි. ඉගෙනුවාට උඹට කතා කියලා දුන්නාට මට මහන්සි මේ ඔළුව රිදෙනවා. හරි. ඊළඟට 21 දස බල ඥාන ලියා දක්වන්න. 21 වෙනි ප්‍රශ්නය අහනවා දස බල ඥාන ලියා දක්වන්න. දස බල ඥාන ලියා දක්වන්න. දස බල ඥාන. දස බල ඥාන ටික ලියාගෙන යමු. මෙයන් එක තාන ඥානය. තාන ඥානය. තාන ඥානය. තාන ඥානය. තාන ඥානය.
මේකේ අර්ථයත් ඔයාලා ලියා ගන්න. තාන ඥානෙ නැත්නම් වෙන දේවල් හිතන්නේ. තාන ඥානෙ. දෙයන්න මේකේ අර්ථය ලියා ගන්න එක්ක වරහණක් දාලා හරි එහෙම නැත්නම් ඉස්සරහින් ඉදි කෑල්ලක් දාලා හරි. හරි. ලියන්න. මේකේ අර්ථය ලියන්න. ඒ ධර්මයන්හි ඒ ධර්මයන්හි හේතු ප්‍රත්‍ය වන හෝ නොවන ධර්ම පිළිබඳ දැනීම. ඒ ධර්මයන්හි ඉපදීමට හේතු ප්‍රත්‍ය වන හෝ නොවන ධර්ම පිළිබඳ දැනීම. හරි. ඊට පස්සේ දෙවැනි එක යථාභූත විපාක ඥාන. යථාභූත විපාක ඥාන. මේකේ අර්ථයක් ලියාගන්න පුතේ. අතීත මේක අර්ථය ලියාගන්න. අතීත අනාගත වර්තමාන. කර්මයන්ගේ විපාකය ප්‍රත්‍ය වශයෙන් දැනීම. අතීත අනාගත වර්තමාන කර්මයන්ගේ විපාක ප්‍රත්‍ය වශයෙන් දැනීම. ඊට පස්සේ තුන්වෙනි එක සබ්බත් ගාමිනී පටිපදා ඥාන. සබ්බත් ගාමිනී පටිපදා ඥාන. මේකේ අර්ථයක් ලියන්න. අපාය ස්වර්ගය ආදී සියලු ගතියට යන්නා වූ අපාය ස්වර්ගය සියලු ගතියට යන්නා වූ චේතනා ස්වභාවය. හතරවෙනි එක පුතේ අනේක ධාතු නානාද ධාතු. අනේක ධාතු නානා ධාතු ඥාන. අනේක ධාතු නානා ධාතු ඥාන. මේකේ අර්ථයක් ලියන්න පුතේ.
නොඑක් ධාතුන්ද නොඑක් ධාතුන්ද නොඑක් ධාතුන්ද නොඑක් ධාතුන්ද ධාතුන්ගේ විවිධ ස්වභාවයන්ද නොඑක් ධාතුන්ද ධාතුන්ගේ ස්වභාවය පිළිබඳ ධාතුන්ගේ ස්වභාවය පිළිබඳ දක්නානු පස්වෙනි ඥානය පස්වෙනි එක නානා විමුක්ති තත්ත්ව ඥානය නානා විමුක්ති තත්ත්ව ඥානය නානා විමුක්ති තත්ත්ව ඥානය නානා විමුක්ති තත්ත්ව ඥානය ඒකේ අර්ථය ලියන්න සත්වයන්ගේ අදහස් දැනගැනීමේ නුවණ සත්වයන්ගේ අදහස් දැනගැනීමේ නුවණ සත්වයන්ගේ අදහස් දැනගැනීමේ නුවණ සත්වයන්ගේ අදහස් දැනගැනීමේ නුවණ හයවෙනි එක ඉන්ද්‍රිය පරෝපරියත්තේන ඥානය ඉන්ද්‍රිය පරෝපරියත්න ඉන්ද්‍රිය පරෝපරියත්ත ඉන්ද්‍රිය පරෝපරියත්ත අල්තයන්න තයන් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය ලියන්න ඒකේ අර්ථය කියන්න සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගේ අඩු වැඩි බව දන්නා නුවණ ඊළඟට හත්වෙනි එක ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාප්ති ඥානය ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාප්ති ඥානය ඒකේ අර්ථයත් ලියන්න ධ්‍යාන විමෝක්ෂ සමාධි ඒකේ අර්ථය ලියන්න ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාප්තීන්හි කිලිටු පිරිසිදුව හා
නැගී සිටීම නැගී සිටීම නැගී සිටීම තතුසේ දැනගන්නා නුවණ තතුසේ දැනගන්නා නුවණ තතුසේ දැනගන්නා නුවණ තතුසේ දැනගන්නා නුවණ අටවෙනි එක පුබ්බේ නිවාසානුස්සති ඥානය පුබ්බේ නිවාසානුස්සති ඥානය අපි ඉස්සෙල්ලත් ලිව්වා මේකේ අර්ථය අපි ඉස්සෙල්ලා ලිව්වා ඔයාලා ඒක එතනින් බලාගෙන ලියන්න 9 වෙනි එක දිබ්බ චක්කු ඥානය මේකත් අපි ඉස්සෙල්ලා ලිව්වා දිබ්බ චක්කු ඥානය මේකත් ඉස්සෙල්ලා ලිව්වා මේකේ අර්ථය ඔයාලා එතනින් බලලා ලියන්න 10 වෙනි එක ආසවක්ඛ්‍යා ඥානය මේකත් අපි ඉස්සෙල්ලා ලිව්වා ඒකත් බලලා ලියන්න ආසවක්ඛ්‍යා ඥානය එන තියෙනවා දස බල ඥාන ටික හරි දස බල ඥාන ටික ඨානා ඥානය යථා භූත විපාක ඥානය සබ්බත්තගාමිනී පටිපදා ඥානය අනේක ධාතු නානා ධාතු නානා විමුක්ති තත්ත්ව ඥානය ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාප්ති ඥානය පුබ්බේ නිවාසානුස්සති ඥානය දිබ්බ චක්කු ඥානය සහ ආසවක්ඛ්‍යා ඥානය හරි ඔන්න 10 ඊළඟ ප්‍රශ්නේ බලන්න 22 වෙනි ප්‍රශ්නය චතුර් වෛශාද්‍ය ඥානය ලියා දක්වන්න චතුර් වෛශාද්‍ය ඥානය ලියා දක්වන්න මම බෝඩ් එක මකන්න මේක වැඩක් නැහැ නේද හරි චතුර් වෛශාද්‍ය ඥානය හරි ලියන්න මේ චතුරු වෛශාද්‍ය ඥානය කියලා කියන්නේ විශාරද කරුණු හතරක් හරි විශාරද වූ කරුණු හතරක් තමයි චතුරු වෛශාද්‍ය ඥානය කියලා කියන්නේ හරි මේක තියෙන්නේ මහා සීහනාද සූත්‍රයේ තියෙන පුතේ මහා ඕනවාල ඉතන යටින් ලියාගන්න මහා සීහනාද සූත්‍රය මේක සඳහන් වෙලා තියෙන සූත්‍රය තමයි මහා සීහනාද සූත්‍රය බහුවර්ණ ප්‍රශ්නයකට අහන්න පුළුවන්. හරි. ලියාගන්න තරමට අපිට ගුණයි. ලියන්න එතනින් පළවෙනි එක කියනකොට ලියාගන්න පුතේ. කියනකොට ලියාගන්න. සම්මා සම්බුද්ධත්වයට පළවෙනි එක ලියන්න. කියනකොට ලියාගන්න. සම්මා සම්බුද්ධත්වයට පත් වූවෙක් වෙමි සම්මා සම්බුද්ධත්වයට පත් වූවෙක් වෙමි ඊළඟට දෙවනි එක සියලු කෙලෙස් නැසුවෙක් වෙමි 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 තුන්වෙනි එක පළවෙනි එක ලිව්වා දෙවෙනි එක ලිව්වා තුන්වෙනි එක මාර්ගඵලයන්ට
මාර්ගඵලයන්ට අන්තරායික ධර්ම දුටුවෙක් වේ. අන්තරායික ධර්ම දුටුවෙක් වේ. අන්තරායික ධර්ම දුටුවාක් වේ. මාර්ගඵලයන්ට ආන්තරායික ධර්ම දුටුවෙක් වේ. හතරවෙනි එක පුතේ, හතරවෙනි එක නිවන කරා පමුණුවන ධර්මයෝ, නිවන කරා පමුණවන ධර්මයෝ මේවායයි අවබෝධ කරගත්තෙක් වෙමි. නිවන කරා පමුණුවන ධර්මයෝ මේවා යයි අවබෝධ කරගත්තෙක් වෙමි. විසිතුන්වෙනි ප්‍රශ්නය අහනවා. අපි දැන් 23 වෙනි ප්‍රශ්නේ ලියන්නේ. 15 චරණ ධර්ම මොනවාද? 23 වෙනි ප්‍රශ්නය 15 චරණ ධර්ම මොනවාද? කටක් ගාලා ලියාගෙන යමු. ඒකත් වැඩේ ඉවරයි. එතකොට 15 චරණ ධර්ම මොනවාද? ලියාගෙන යමු. සීල සංවරය ලියාගෙන යන්න. එක පළවෙනි එක ලියන්න. සීල සංවරය. පළවෙනි එක සීල සංවරය. දෙවෙනි එක ඉන්ද්‍රිය සංවරය. සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය. තුන්වෙනි එක ආහාර පමන දැනීම. ආහාර පමන දැනීම. තුන්වෙනි එක ආහාර පමන දැනීම. හතරවෙනි එක නිදිවැරීම. පස්වෙනි එක නිසි ලෙස මනස පිහිටුවා ගැනීම. නිසි ලෙස මනස පිහිටුවා ගැනීම. හයවෙනි එක ලැජ්ජාශීලී බව. එහෙම නැත්නම් ලැජ්ජා වීම. හයවෙනි එක ලැජ්ජාශීලී බව. නැත්නම් ලැජ්ජා වීම. හත්වෙනි එක වරද නපුරු ලෙස දැකීම. අටවෙනි එක බහුශ්‍රුත බව. ඒක මෙහෙම ලියන්න. බහුශ්‍රත කියලා ලියවෙන්නේ. බහුශ්‍රත බව.
බහුශ්‍රත බව. ඊළඟට 9 වෙනි එක වීරය. 9 වෙනි එක පුතේ වීරය. 9 වෙනි එක වීරය. 10 සිහි කල්පනා සහිත බව. 10 සිහි කල්පනා සහිත බව. 10 සිහි කල්පනා සහිත බව. 11 වෙනි එක ස්ථානෝචිත ප්‍රඥාව. ස්ථානෝචිත ප්‍රඥාව. 11 වෙනි එක ස්ථානෝචිත ප්‍රඥාව. ස්ථානෝචිත ප්‍රඥාව. ස්ථානෝචිත ප්‍රඥාව. 12 වෙනි එක පළමු ධානය. පළමු ධානය. පළමු ධානය. පළමු ධානය. 13 දෙවන ධානය. 14 තෙවන ධානය. 15 සතරවන ධානය. 15 සතරවන ධානය. අදට ඇති පුතා. අදට ඇති ප්‍රශ්න 23ක් සාකච්ඡා කරා. වෙනදා වගේ කික් කිකින් හිටපු දවසක් වගේ නම් ප්‍රශ්න 40ම සාකච්ඡා කරලා ඉවරයක් කරන්න තිබ්බා. අද බෑ අප්පා. හරි. අදට ඇති. හරි. ඔව් මම මේක YouTube එකට දාන්න. මම මේක YouTube එකට දාලා ඔයාලට link එක දෙන්නම් ගිහලා බලන්න. හරි. YouTube එකට දාලා දෙන්නම්. ඔයාලා ගිහිල්ලා ඒකෙන් බලන්න. එතකොට ඒකත් හරි. 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 අපි ඒක ඊළඟ දවස් ඉතුරු ටික සාකච්ඡා කරමු. හරි. ඊළඟ ටික අපි ඉතුරු දවස් සාකච්ඡා කරමු මේ පළවෙනි පාඩම ඉවර වෙන්නේ. හරි. එහෙනම් මම දවසක් කියන්න ඊළඟ 3 දවසයි නේ. හරි. එහෙනම් අදට නවතිමු. එහෙනම් අපේ ළමයි ඔක්කොටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. එහෙනම් අපි ඉක්මනින් ආයි හම්බ වෙමු.